තෙරුවන් සරණයි සියලුම දෙනාට. අපි අදත් අපේ පාලි පාඩමටයි මේ සූදානම් වෙන්නේ. ඊයේ දවසේදී අපි කතා කළා පාල ස්වාමීන් වහන්සේ නගරයට, ඒ කියන්නේ තමන් වහන්සේ කලින් වැඩ සිටිය නගරයට වඩම්වාගෙන යන්න මල්ලිගේ බෑනා, ඒ කියන්නේ කොහොමත් පාල ස්වාමීන් වහන්සේගේ ගිහි කාලේ බෑනා වෙන ඒ පුද්ගලයාත් එක්ක මගට ඇවිල්ලා ඊට පස්සේ සිදුවෙච්ච සිදුවීම, සාමණේර පැවිද්දෙන් පැවිදිලා හිටපු ඒ බෑනා සීල විපත්තියකට පැමිණුණා. ඉන් පස්සේ පාල ස්වාමීන් වහන්සේ තීරණය කළා මම ඔහුත් එක්ක යන්නේ නැහැ. මම මෙතන මැරුණත් ඒ වගේ බාල පුද්ගලයෙක් එක්ක, ලාමක පුද්ගලයෙක් එක්ක මම යන්නේ නැහැ කියලා තීරණය කරලා එතන නතර වෙලා ගාථා දෙකක් දේශනා කරනවා. ඉතින් එතනින් තමයි අපි අවසානයේ නතර කළේ. අද එතෙන් සිට ඉදිරියට අපි පරිවර්තනය කරගෙන යමු. අවසරයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තං සුත්වා ඊතරෝ සංවේග ජාතෝ බාරියං වතමේ සාහසිකං අනනුච්ච විකං කම්මං කතන්ති බාහා පග්ගයිහ කන්දන්තෝ වනසණ්ඩං පක්කන්දිවා තථා පක්කන්තෝව අහෝසි තේරස්සාපි සීල තේජේන සට්ටි යෝජනා යාමං පන්නාස යෝජන විත්තං පන්නරස යෝජන බහලං ජයසුමන පුප්ප වන්නං නිසීද නට්ටානා කාලේසු ඔනමනුන්න මනපකතිකං සක්කස්ස දේවරඤ්ඤේ කණ්ඩු කම්බල සීලාසනං උන්හා කරං දස්සේසි සක්කෝ කෝනුකෝ මං ඨාන ශාවේතු කාමෝති ඔලෝකෙන්තෝ දිබ්බේන චක්කූණං තේරං අද්දස තේනාහු පුරාණා සහස්ස නෙත්තෝ දේවින්දෝ දිබ්බ චක්කුම් විසෝදයි පාප ගරහි අයම් පාලෝ ආජීවං පරිසෝදයි සහස්ස නෙත්තෝ දේවින්දෝ දිබ්බං චක්කු විසෝදයි ධම්ම ගරුකෝ අයං පාලෝ නිසින්නෝ ශාසනේ රතෝති අතස්ස ඒදත එතෙන්ට එනකම් පරිවර්තනය කරගෙන ඉමු. එතකොට ලේසි. තං සුත්වා එය අසා ඊතරෝ කියලා මෙතන කියන්නේ එතකොට පාලිත තෙමේ අර බෑනා කියන එක නම් පාලිත තෙමේ සංවේග ජාතෝ සංවේගයට පත්වන්නේ බාරියං වතමේ වැරදි. එතකොට මෙතන මේ භාරියන් කියන එකයි සාහසිකම් කියන එකයි අනනුච්චරිකම් කියන එකයි මේ පද තුනම මේ කම්මං කියන පදයට විශේෂණ විදිහට එන්නේ. එතකොට මේ මා විසින් භාරියං බරපතල වූ සාහසිකං සැහැසි වූ නැත්නම් නපුරු අනනුච්ච විකං නුසුදුසු වූ කම්මං කතං වත කියලා මේ වත කියන පදේ අවසානයේ ගන්නවා කර්මයක්, ඒ කියන්නේ ක්‍රියාවක් කරන ලද්දේමය කියලා මෙතන වත කියන එක අවධාරණාර්ථයෙන් යන්නේ. කම්මං කතන්ති කියලා තියෙන කම්මං කතන්ති. වල කතන්ති කියන එක එනවා නේද සම්මතද? එතකොට මෙතන කතන්ති කියලා සංදි වෙලා තියෙන්නේ කතං ඉති කියලා. එතකොට මෙතන කතං කියන පදයට පිටුපසින් අපි වත කියන නිපාතය යොදා ගන්නවා. කම්මං කත කම්මං කතං වත
ඉටි. බහා පග්ගයිහ බහා පග්ගය කියන අත් උස්සාගෙන කන්දන්තෝ විලාප දෙමින් වනසන්දන් වන ලැබකට පක්කන් දිත්වා පැන ගොස් තතා එතනින් පක්කන් තෝව අහෝසි එතනින් පිටවනත නික්ම මෙහෙමයි. එතන ඔය තියෙන ඇතට තථා පක්ඛන්තෝව අහෝසි කියලා තියෙන වෙන මේ පාඩය ටිකක් විශේෂයි. නිකමට වගේ සාමාන්‍ය ජීවිතේ අපි කතා කරන පාඩයක් මේකට ළඟින් යනවා. නිකන් හිතෙන්නේ නැද්ද එහෙම දෙයක්? මෙහෙමයි. ඇත්තට මෙතන කියන්නේ තථා පක්ඛන්තෝව අහෝසි කියන්නේ ගියාමයි කියන එක තමයි මේ කියන්නේ ඇත්තට. ඔය පදය ආකාර කීපයකට අපිට දකින්න පුළුවන්. මෙන්න මේ වගේ ආකාරයට අපිට ඔය පාඩේ දකින්න පුළුවන්. දැන් මෙතන තියෙන්නේ තථා පක්ඛන්තෝව අහෝසි කියලා. කියන්නේ එසේ ගියේම වීය කියන එක තමයි මෙතන පදපිළිවෙලින් අර්ථ ගත්තොත්. සමහර පොත්වල කියන සමහර තැන්වල මණිකණ්ඨ ජාතකේ මට මතක. මණිකණ්ඨ ජාතකේ මෙන්න මේ විදිහට තියෙනවා. මේ යට තියෙන ආකාරයට. තථා පක්ඛන්තෝව අහෝසි න පුන පච්චා ගංචි කියලා. ඒ කියන්නේ තථා පක්ඛන්තෝව අහෝසි. එසේ ගියේම වීය න පුන පච්චා ගංචි නැවත නොආවේය. එතකොට මේ කියන්න උත්සාහ කරන්නේ ඇතැම් අවස්ථාවල මේ නෑපුණ පච්චා ගංචි කියන එක නැතිව මේ තථා පක්ඛන්තෝව අහෝසි කියන එක විතරක් තියෙන අවස්ථාවලුත් තියෙනවා. එතකොට මේ ක්‍රම තුනටම තියෙනවා. ඒකෙන් කියන්න උත්සාහ කරන්නේ දැන් සරලවම කිව්වොත් ගියාම තමයි ආයෙ ආවේ නෑ කියලා වගේ ඒ සම්පූර්ණයෙන්ම ඒ කතාව අර ඒ ස්වභාවයෙන් කියන්න උත්සාහ තේරස්සාපි සීල තේජේන සට්ටි යෝජන යාමං පන්නාස යෝජන විත්තං පන්නරස යෝජන බහලං ජයසුමන පුප්ප වන්නං නිසීද නුට්ටාන කාලේසු ඔනමනුන්න මන පකතිකං සක්කස්ස දේවරඤ්ඤෝ පණ්ඩු කම්බල ලාසනං උන්හාකරං දස්සේසි තේරස්සාපි තෙරණුවන් වහන්සේගේ සීල තේජසින් සට්ටි යෝජන ආයාම. එතකොට මෙතන සීල තේජේන කියනකොට සීල තේජස හේතුවෙන් කියලා හේතුාර්ථය ගන්න. සීල තේජත හේතුවෙන් සට්ටි යෝජන ආයාම. ඒ කියන්නේ යොදුන් 60ක් දිග පන්නාස යෝජන විත්තතං යොදුන් 50ක් පළල පන්න රස යෝජන බහලං යොදුන් 15ක් පළල ඝනකම ජයසුමන පුප්ප වන්නං ජයසුමන පුෂ්පයන්ගේ වර්ණයෙන් සමහර ඇටම් පොත්වල තියෙනවා බඳු වද මල් කියලා. ඒ කියන්නේ ටිකක් රතු පාට ටිකක් කියන්නේ අද රතු පාට වද මලක් ඒක. ඒ ජයසුමන කියන එකට හුඟක් වෙලාවට මේ පොත්වල තියෙන බඳු වද මල් කියලා. ඒතකොට එතන පූර්ව කඩලා තියෙන නිසාන කාලයසු. ඒ කියන්නේ මේ සුඛවම අනුසන්නස අවස්ථාවේ ස්වාමීන් වහන්සේ ඔව් ඒ කියන්නේ ඉඳ ගන්න නැගිටින කාලයන්හි අවස්ථාවන්හි ඕනමන උන්නමන ප්‍රකතිකං ඒ කියන්නේ අදහස් කරන්නේ ඕනමන කියන්නේ නැමෙනවා කියන්නේ ඇත්තට ඉරෙනවා. දැන් සාමාන්‍යයෙන් ඔව් පහලට තද වෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් කුෂන් එක ඉඳ ගන්නකොට ඒ ඉඳ ගන්න වෙලාවේ ඒ කුෂන් එක නිකන් ඉරෙනවා වගේ කියන්නේ යට යනවා. ඊට පස්සේ නැගිටිනකොට ඒ කුෂන් එක
ඉස්සෙනවා උඩට එස වෙනවා. එතකොට මෙතනදී මේ පද පිළිවෙල දෙනවා නිසීදන උත්තාන කාලයේසු ඕනමන උන්නමන ප්‍රකටිකම් කියනකොට මෙතන පද පිළිවෙලට එනකොට කොහොමද? නිසීදන කාලේ ඕනමන භාවයක් තියෙනවා. ඔව්. උත්තාන කාලේදී උන්නමන භාවය. එතකොට මෙතන ප්‍රකටික කියන්නේ ස්වභාවය. ප්‍රකතිය කියන්නේ පියවිය. ඒ කියන්නේ ප්‍රകൃතිය ස්වභාවය කියන අර්ථය. තමා මෙතන ඔව් ස්වභාවය ඇති. ස්වභාවය ඇති සක්කස්ස දේවරඤ්ඤෝ කියන්නේ ශක්‍ර දේවරඤ්ඤෝ සක්‍ර දෙවියන්ගේ දෙව් රජුගේ පණ්ඩු කම්බල සිලාසන පණ්ඩු කම්බල සිංහාසනේ ආසනය කියන එක සෛලාසනය කියන්නේ ගල් ආසනය කියන එක මෙතන ඇත්තට කියන්නේ මේ ගල් කම්බල සෛලාසනය පණ්ඩු කම්බල සෛලාසනය උන්හාකාරං කියන්නේ උණුසුම් වූ ආකාරයක් නැත්නම් ලප්ටු ආකාරයක් දස්සේසි දැක්විය සක්කෝ කෝනුකෝ මං තානා චාවේතු කාමෝති ඔලෝකෙන්තෝ දිබ්බේන චක්කූණං තේරං අද්දස එතන ස්වාමීන් වහන්සේ සක්කෝ කියන්නේ ශක්‍ර දේවේන්ද්‍රයෝ කෝ කියලා කියන කවුරුන්ගේ නුකෝ කියන එකේ තේරුම මොකද්ද ස්වාමීන් වහන්සේ? පරිකල්පණය නැත්තම් ප්‍රශ්නාර්ථයට ගන්න පුළුවන් කියන්නේ. මෙයා මේ හිතනවා කවුද මේ කියලා. ඒ වගේ තමයි මේ අර මෙතන එතකොට ඒ අර්ථයෙන් කවුද කියන එක. ඔව් ඒ කියන්නේ කවරෙක් කවුරුන් ථානා චාවේතු කාමෝ කියලා කියන්නේ මේ ඉඳගෙන ඉන්න තැනින් ඉවත් කරන්නට කැමැති වන්නේ. එතකොට මෙතන අවසානයේට හෝති කියන ක්‍රියාව දාගන්න. චාවේතු කාමෝ හෝති. වන්නේ වේදයයි දිබ්බේන චක්කුණ දිවසින් ඔලෝකෙන්තෝ බලන්නේ තේරං ඒ කියන්නේ චක්කුපාල තෙරුණුවන් වහන්සේ අද්දස දැක තේනාහු පුරාණං ඕලෝකෙන්තෝ කියන එකට අර්ථ දීලා තියෙන්නේ මෙතන විදිහට කාලාර්ථ සත්‍යමිය කියන්නේ දිබ්බේන චක්කුණා ඕලෝකෙන්තෝ කියනකොට දිව්‍යමය ඇසින් බලන කල්හි කියලා මෙතෙන්ට අර්ථය දෙන්නේ මේ ඕලෝකෙන්තෝ කියන පදයට ඕලෝකෙන්තේ කියන අර්ථයෙන් තමයි අර්ථ දෙන්නේ බලන කල්හි බලන කල්හි වුණාම ස්වාමීන් වහන්සේ ඕලෝකෙන්තේ කියලා දෙන්නේ බලන කල්හි කියනකොට. ඔව් සත්‍යමයනේ පුරාණා පැරණි ආචාර්යයන් වහන්සේලා තේන ඒ නිසා ආහු කියනකොට මෙසේ කීහ සහස්ස නෙත්තෝ දේවින්දෝ දිබ්බං චක්කුං විසෝදයි පාප ගරහි අයං පාලෝ ආජීවං පරිශෝදයි සහස්ස නෙත්තෝ දේවින්දෝ දිබ්බං චක්කුං විසෝදයි ධම්මගරුකෝ අයං පාලෝ නිසින්නෝ ශාසනේ රතෝති. සහස්ස නෙත්තෝ දේවින්දෝ මෙතන ඇත්තටම සහස්ස නෙත්ත කියන එක මේ ශක්‍ර දේවේන්ද්‍රයාට නම සහස්ස නෙත්ත කියලා හඳුන්වන්නේ ශක්‍ර දේවේන්ද්‍රයාම තමයි. ඒක සහස්ස නෙත්තෝ දේවින්දෝ කියනකොට ඇත්තටම සහස්ස නෙත්ත නම් වූ ශක්‍ර දේවේන්ද්‍රයා සහස්ස නෙත්ත නම් වූ ශක්‍ර දේවේන්ද්‍රයා දිවසින් විසෝදයි කියලා මෙතන කියන්නේ දිබ්බ චක්කුම් ඒ කියන්නේ දිබ්බ චක්කුම් විසෝදේ දිවස පිරිසුදු කලේය. දිවස පිරිසුදු ඒ කියන්නේ ඇත්තට මෙතන එහෙම කිව්වට මෙතන සැබෑ අර්ථය තමයි මේ දිවසින් බැලුවා කියන එක තමයි මේ කියන්නේ. පාප ගරහි අයං පාලෝ ආජීවං පරිශෝධති කියවම පාපයට ගරහන මේ අයම් මේ චක්කුපාල තෙරුණුවන් වහන්සේ ආජීවන් ජීවිතය පාරිශෝධයි විසුදු කළේ. එතකොට මෙතන ආජීවන් කියන්නේ ජීවිතය නෙවෙයි ඇත්තටම මේ ජීවිතය පවත්වා ගැනීම සඳහා වැරදි දේ කිරීම හඳුන්වනවා මිච්ඡා ආජීවය කියලා.
ඒ කියන්නේ ජීවත් වෙන්න මොකක් හරි ජීවිකාව විදිහට වැරදි දෙයක් කරනවා නම් ඒක හඳුන්වනවා මිච්ඡා ආජීවය කියලා. එතකොට මේ මෙතන සම්මාදිට්ඨිය මෙතන කියන්නේ. එතකොට මෙතන ආජීවය පිරිසුදු කරා කියන්නේ ජීවත් වීම සඳහා වැරදි දෙයක් කරන්නේ නැහැ කියන එක. ඒ ඇත්තට මෙතන ඒකට සාමාන්‍ය කියනවනම් කොහොමද එන්නේ? ආජීවය පිරිසුදු කළේය. ඔව් සම්මා ජීවය කියලා මොකක්ද? ඔව් එතකොට පිරිසුදු කළේ කියලා ගන්න පුළුවන්. ඇත්තට මෙතන ආජීවය පිරිසුදු කරා කියලා කියන්නේ අර වගේ ලාමක වැඩක් කරපු කෙනෙක් එක්ක ගමන් කරලා Tamanගේ ජීවිතය බේරා ගන්න පුළුවන්කම තියෙද්දි මේ ස්වාමීන් වහන්සේ මේ මහරහතන් වහන්සේ අර පාපයට ගරහා කරපු නිසා පාපයේ පිළිකුල් කරපු නිසා ඒ කියන්නේ ලාමක දේ පිළිකුල් කරපු නිසා එතන Tamanගේ ආජීවයට කැලලක් ඇති කරගත්තේ නෑ කියන එක තමයි මේ කියන්නේ. එතකොට දැන් පාපගරහි කියන්නේ පාපගරහි කියන එකට අර්ථ දෙනවා. ඒ කියන්නේ පාපගරහි කියන එකට මෙන්න මේ පාපේ ලාමකේ පුද්ගලේ ධම්මේච ගරහති jigucchati පාපගරහි. ඒ කියලා කියන්නේ පාපේ පාප සංඛ්‍යාත වූ ලාමකේ පුද්ගලේච ලාමක පුද්ගලයෝද ඊට පස්සේ ලාමකේ ධම්මේච ලාමක ස්වභාවයන්ද කියන මෙන්න මේ දෙකටම ගරහති ගරහා කරයි jigucchati පිළිකුල් කරයි කියන අර්ථයෙන් තමයි පාප ගරහි කියලා කියන්නේ. එතකොට මෙතන පාප ගරහෝ කියන එකට අර්ථ දෙකක් වෙනවා කියන්නේ. ලාමක පුද්ගලයොත් පිළිකුල් කරනවා ලාමක ස්වභාවයන් කියන්නේ ධර්මයනොත් පිළිකුල් කරනවා කියන අර්ථ. සහස්ස නෙත්තෝ දේවින්දෝ දිබ්බං චක්කුම් විසෝදයි ඒකත් කියන්නේ දහසක් නෙත් සහස්ස නෙත්තා නම් වූ ශක්‍ර දේවින්දයෝ දිවසින් බැලුවේය. ධම්ම ගරුකෝ අයං පාලෝ නිසින්නෝ ශාසනේ රතෝති. මේ ධර්ම ගරුප වූ චක්කුපාල තරුණුවෝ ශාසනයට ඇලුම් කරමින් සිටින්නේය. එතකොට අයං ධම්ම ගරුකෝ ධර්මයට ගරු කරන්නා වූ අයං පාලෝ මේ පාල ස්වාමීන් වහන්සේ ශාසනේ රතෝ ශාසනයේ ඇලුනේ නිසින්නෝ කියනකොට මාර්ගයේ තනි වී හිඳින්නේ වෙයි. මොකද නිසින්නෝ කියන එකට දෙන්න ඕන ස්වාමීන් මාර්ගයේ ඒ විදිහට අර්ථ ගන්නත් පුළුවන්. ඊට පස්සේ ශාසනේ රතෝ නිසින්නෝ කියන එකට ඇත්තටම මෙතන කියන්නේ මේ ශාසනය ඇලුනා වූ මේ ස්වාමීන් වහන්සේ දැන් මාර්ගයේ මේ තනි වෙලා ඉන්නේ කියලා කියන එක තමයි මේ දිබ්බ චක්‍රයෙන් පේන එක මේ කියන්නේ. නිසින්නෝ කියන්නේ මාර්ගයේ තනි වී ඉන්නේ වෙයි සිටින්නේ වෙයි. ඔව් ඒ විදිහට කියන්නත් පුළුවන් ඒක අර්ථයක්. ඊට පස්සේ මේ ශාසනයේ රතෝ නිසින්නෝ කියන එකට අර්ථ කියන්න පුළුවන්. ඒ කියන්නේ ඒක විදිහට කිව්වොත් අයං පාලෝ අයං ධම්මගරුකෝ පාලෝ මේ ධර්මගරුක වූ පාල ස්වාමීන් වහන්සේ ශාසනයේ රතෝ හුත්වා ශාසනයේ ඇලුනෙක් වී නිසින්නෝ හුන්නේ වෙයි කියලා ඒ විදිහට අර්ථ කියන්න පුළුවන්. ධම්මගරුක කියන එක අපි බලමු කොහොමද කියලා. ධම්මං ගරති මානේතිටි ධම්මගරු කියලා කියනවා. ඒ කියන්නේ ධර්මයට උතුම් ලෙස සලකනවා. ධර්මයට මානනය කරනවා. ඒ නිසා කියනවා ධම්මගරු කියලා. ඊට පස්සේ ධම්මගරු යේව ධම්මගරුකෝ. ඊට මෙතන මේකට කියනවා
සකත් ඒ කියන්නේ ස්වාර්ථයේ ක කියලා. ක පදේ මෙතන යෙදෙනවා. එම අර්ථයම ලබා දෙන්නේ. එතකොට ධම්මගරු කියන එකමයි ධම්මගරුක කියලා කියන්නේ. එතකොට ධම්මගරුකෝ කියන්නේ ධර්මයට මානන කරනවා, ධර්මයේ උතුම්කට සලකනවා කියන අර්ථය. අතස්ස ඒතත් ඒ දත්ත හෝසි සචාහං ඒව රූපස්ස පාප ගරහිනෝ ධම්ම ගරුකස්ස අයස්ස සන්තිකං න ගමිස්සාමි මුද්දාමේ සත්තාද ඵලෙයං ගමිස්සාමිස්ස සන්තිකංති. කියන්නේ ඉක්බිති අස්ස කියනවල අස්ස සක්‍ර දේවේන්ද්‍රයාට අස්ස කියන්නේ සක්‍ර දේවේන්ද්‍රයාට ඉක්බිති සක්‍ර දේවේන්ද්‍රයාට ඒතද හෝසි අනිත් එක නම් පුළුවන් කියන්නේ ඒතද හෝසි කියන එක මෙතෙන් ගන්න ඕනේ. තස්ස සන්තිකං ඉති කියන තැනින් අවසන් කරන්න. ඒකලා ඒතද හෝසි කියන එක කිව්වා නම් හරි. සචාහං කියන්නේ සචේ අහං කියන්නේ සචේ අහං ඉදින් මම ඒව රූපස්ස මෙමදු ඒව රූපස්ස මෙබදු වූ නේ ඔව් හරි මෙබදු වූ පාප ගරහිනෝ පාපයට ගරහන්නා වූ ධම්ම ගරුකස්ස ධර්මයට ගරු කරන අයස්ස ආර්යයන් වහන්සේගේ සන්තිකං සමීපයට එතනට දෙන්න ඕන ස්වාමීන් වහන්සේ ඒතද හෝසි නෑ එතෙන්ට ඇවිල්ලා එතෙන්ට මේ සචේ කියන පදය ගන්න ඕනේ. අයස්ස සන්තිකං ආර්යයන් වහන්සේගේ සමීපයට සචේ න ගමිස්සාමි ඉදින් නොයන්නේ නම් කියලා. සචේ ඉදින් නොයන්නේ නම් මුද්දා කියන්නේ හිස මේ මාගේ හිස සත්තාදා සත් කඩකට ඵලෙයන් පැලෙන්නේ වේයයි ගමිස්සාමිස්ස ඵලෙය පැලෙන්නේය ගමිස්සාමිස්ස ගමිස්සාම කියන්නේ යන්නේමි මේ උන්වහන්සේ නැත්නම් පාලතෙරුන් වෙත යන්නේමි අතට යන්නේමි යයි මේ ඔය පොතේ ගමිස්සා මස්ස කියලාද තියෙන්නේ මෙතන. ගමිස්සා මිස්ස හරි. ඒ කියන්නේ ගමිස්සාමි අස්ස කියන එක තමයි එහෙනම් ඒ විදිහට තියෙන්නේ. එතකොට මෙතන තියෙන විදිහට අර්ථ ගත්තොත් තස්ස සන්තිකං උන්වහන්සේගේ සමීපයට ගමිස්සාමි ඉති යන්නෙමි යයි ඒතං අහෝසි මේ සිත විය කියලා කියනවා. ඒතද හෝසි කියන්නේ මොකක්ද ස්වාමීන් වහන්සේ? ඒතං අහෝසි මේ සිතුවිල්ල විය. ඒ කියන්නේ මෙහෙම හිතුණා කියන එක තමයි කියන්නේ. කියන එක ගන්න ඕනේ මෙන්න මේ අවසානයේ. තතෝහි කියනකොට ඒක තේරුම මොකද්ද ස්වාමීන් වහන්සේ? තතෝහි කියන්නේ තතෝ කියන්නේ එතනින්. තතෝ කියන්නේ එතනින්. ඒතකොට ඒක ගැලපෙන්නේ කොහොමද? තතෝ හි කියලාද තියෙන්නේ? ඔව් මේකේ තියෙන හි එකක්. තතෝ මේ තතෝ හි කියන එක ස්වාමීන් වහන්සේගේ එතන නෑ. හරි. එතන නම් හි එකකට අවස්ථාවක් නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මෙතන එතනින් කියන එක තමයි එන්නේ නේ. එතන එතනින් නෑ තතෝ ඉන් පසු තතෝ ඉන් පසු ඔව් මම ඉතින් පස්සේ කියනවා. ඉන් පසු සහස්සනෙත්තෝ දේවින්දෝ දේවරජ්‍ය සිරිදරෝ කනේන ඒව ගන්වාන චක්කුපාල උපාගමි
මම අර විදිහට මේ සහස්‍රනෙත්තා නම් ශුක්‍ර දේවේන්ද්‍රයෝ දේවරාජයාගේ සිරි ධර්මින් කණේන ඒව ගන්තුවාන කියන්නේ ෂණයෙන් ඒවා ගන්තුවාන එතන ඒවා ගන්තුවාන කියවම මම කියන්නේ කණේන ඒවා මේ කණේන කියන්නේ ෂණිකව ෂණයෙන් උපවාසයේ තියෙන තංකනේන මේකේ තියෙන කණේන කියලා. ඔව්. එතකොට ඒ තියෙන පාඩේ මට පොඩ්ඩක් කියන්නකෝ. කණේන ඒව ගන්ත්වාන චක්කුපාල උපාගමි. කණේන කියන්නේ ශනිකවනේ ශනේන. ඒ මොහොතෙන් කණේන ඒව කියනකොට ක්ෂණයෙන්ම නැත්තම් ඒ මොහොතේම ආගන්ත්වාන කියලා තියෙන ගන්ත්වාන කියලා. ඔව් ඒවා ගන්ත්වාන ඒතකොට ආගන්ත්වාන තමයි. ඒවා ආගන්ත්වාන. පැමිණ චක්කුපාල මුපාගමි චක්කුපාලං උපාගමි. ඔව් චක්කුපාල ස්වාමීන් වහන්සේ වෙත එළඹියේය. උපගන්ත්වා චපන තේරස්සා විදුරේ පද සද්දං අකාසි අතනං තේරෝ පුච්චිකෝ ඒසෝති අහං බන්තේ අද්දිකෝති කුහින් යාසී උපාසකාති සාවත්තියං බන්තේති යාහි යාවුසෝති අය්‍යේයා පන බන්තේ කුහින් ගමිස්සතිති අහම්පි තත්තේව ගමිස්සාමීති තේනහි ඒකතෝව ගච්ඡාම බන්තේති අහං දුබ්බලෝ මයාසද්දින් ගච්ඡන්තස්ස තව පපඤ්ඤෝ භවිස්සතිති මයං අච්ඡායිකං නත්ති අහම්පි අය්‍යේන සද්දින් ගච්ඡන්තෝ දසසු පුංච කිරියාවත්තුසු ඒකං ලබිස්සාමි ඒකතෝව ගච්ඡාම බන්තේති තේරෝ ඒකෝ සප්පුරිසෝ භවිස්සතිති චින්තෙන්त्वा තේනහි යට්ටි කෝටින් ගන්හ උපාසකාති ආහ සක්කෝ තතා කତ୍වා පඨවින් සංකිපන්තෝ කියලා දෙකක් තියෙනවා. ඒක හරිද ස්වාමීන් වහන්සේ? සංකිපන්තෝ කියලා ඉස්සෙල්ලා වගේ එකක්ද දැන් මේ පොතේ තියෙනවා ස්වාමීන් වහන්සේ? කොතන සංකිපන්තෝ තථාගත ඒ විදිහට ගත්තත් හරි. ඒ විදිහට ඒ දෙකක් තියෙන එකෙත් වැරද්දක් නැහැ. එතන ෆුට් නෝට් එකක් බලන්නකො කොහොමද තියෙන්නේ කියලා. එතන ෆුට් නෝට් එකක් දාලා නේ ඒකට නම් සංකිපන්තෝ කියලාම තමයි තියෙන්නේ. හරි ගැටලුවක් නැහැ. එහෙම කියන එකේ වැරද්දක් නැහැ. අපි යන් ඉදිරියට. හරි. සායනහ සමයේ චේතවනං සම්පාපේසි තේරෝ සංකපනවාදී සද්දං සුත්වා කත්තේසෝ සද්දෝති පුච්චි සාවත්තියම් බන්තේති උපාසක පුබ්බේ මයං ගමන කාලේ චිරේන ගමිම්හාති අහං උජ්ජුක මග්ගං ජානාමි බන්තේති උපගන්त्वा චපන තේරස්සා විදුරේ පද සද්දං අකාසි මේක ස්වාමීන් වහන්සේ ච ඉස්සරහට ගන්න චපන කියන එක අපි ගන්නේ මෙන්න මේ විදිහට. චපන කියන එකට අර්ථය දෙන්නේ මෙතන තියෙන විදිහට චපන කියන පද දෙක මේ නිපාත දෙක වෙන් කරලා ගත්තාම ච කියන්නේ වාක්‍යාරම්භ අර්ථය. ඒ කියන්නේ තවද එහෙම නැත්නම් තව දුරටත් කියන්නේ නම් කියලා අපිට අර්ථ දෙන්න පුළුවන්. ඊට පස්සේ පන කියන එකේ අර්ථය තමයි විශේෂයක්. විශේෂාර්ථයයි. කියන්නේ ච පන කියන එකට අර්ථ දුන්නොත් එහෙම සාමාන්‍ය විදිහට ඒ කියන්නේ මෙන්න මේ විදිහට තමයි අපිට අර්ථ දෙන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ තවද විශේෂයක් කියන. ඒ කියන්නේ තව මේ විශේෂ කරුණක් කියන්න යනවා කියන තමයි ඇත්තටම මෙතනින් අර්ථවත් වෙන්නේ. ඒතකොට ඒක ස්වර්ණස් ඉස්සරහට ගන්නවා නේද? ඔව් එතන ච පන එක ඉස්සරහට අරගෙන අර අර්ථය දෙන්න ඕනේ. තවද විශේෂයක් කියමි කියලා. තවද විශේෂයක් කියමි. ඊට පස්සේ පටන් ගන්න උපගන්त्वा කියලා ඒකට දාන්න ඕනේ නේද කියන්නේ? උපගන්त्वा එළඹ තේරස්ස අවිදුරේ තේරස්ස තෙරණුවන්ගේ අසල නුදුරෙහි
තෙරණුවන්ගේ නුදුරෙහි පද සද්දං පාද ගසමින් සද්ද කොට පියවර ශබ්දයක් තනං තේරෝ පුච්චි කෝ ඒසෝති ඉක්බිති තෙරුන් වහන්සේ ඔහුගෙන් කෝ ඒසෝති කවුරුන් මේ කවුදැයි මේ කවුදැයි විචාලේය අහං බන්තේ අද්දිකෝති ස්වාමීනි බන්තේ ස්වාමීනි මම මගියෙක්මි කුහින් යාසී උපාසකාති උපාසකය කොහේ යන්නේහිද සාවත්‍යං බන්තේ ස්වාමීනි සාවත්‍යං ති කියන්නේ ස්වාමීනි සාවත්‍ය නුවරට යන්නෙමි යාහි ආවුසෝති ඇවැත්නි ඔව් යන්න යාහි කියන්නේ යන්න ඔව් යාහි යන්න වශයෙන් අයේයා අන බන්තේ කුහින් ගමිස්සති ති ආර්යයන් වහන්සේ වනාහි නෑ මේව වහන්සේ බන්තේ ස්වාමීනි අයියෝ වන ආර්යයන් වහන්සේ වනාහි කුහින් ගමිස්සති කොහේ වැඩම කරන්නේද අහම්පි තත්තේව ගමිස්සාමීති මමද එතනටම යන්නෙමි තේනහි සේනම් ඒකතෝව එකටම ගච්ඡාම යමු ඉස්සරන බන්තේ බන්තේ ස්වාමීනි එසේනම් එකටම යමු අහං දුබ්බලෝ මයා සද්දින් ගච්ඡන්තස්ස තව පපඤ්ඤෝ භවිස්සතිති අහං දුබ්බලෝ මම දුබලෙක්මි මයා සද්දින් ගච්ඡන්තස්ස තව මම මා සමග ගච්ඡන්තස්ස තව යන්නා වූ ඔබට පපඤ්ඤෝ ප්‍රමාද භවිස්සතිති ප්‍රමාදයක් වන්නේය පපංචෝ භවිස්සති පපඤ්ඤෝ භවිස්සති කියලා කිව්වා පපංචෝ නෙවෙයි පපංචෝ පපඤ්ඤෝ ප්‍රපංචෝ අන්තිමට ඡයන්න තියෙන්නේ ප්‍රපංචෝ හරි භවිස්සති මයිහං අච්ඡායිකං නත්ති එතන කියන්නේ මයිහං මට අච්ඡායිකං හදිසියක් නොමැත අහම්පි අයෝන සද්දින් ගච්ඡන්තෝ දස්සු පුච්ච කිරියා වත්තුසු ඒකං ලබිස්සාමි ඒකද කියන්නේ එතකොට මෙතන අච්ඡායිකං කියන්නේ ඇත්තටම හදිසි වැඩ කටයුත්තක් නෑ කියලා කියන්නේ අච්ඡායිකං ඒ කියන්නේ හදිසි වැඩ කටයුත්තක් නැති නැත හදිසි වැඩ කටයුත්ත නැති අහම්පි මමද අයෝන සද්දින් ආර්යයන් වහන්සේ අයෝන සද්දින් ආර්යයන් වහන්සේ සමග දක්ෂන්තෝ යන්නේ දසසු පුංච කිරියා වත්තුසු දස පුං කිරියා වත්ති ඒකම් එකක් ලබිස්සාමි ලබන්නෙමි එතකොට මෙහෙමයි මෙතනත් ගච්ඡන්තෝ කියනකොට කාලාර්ථයෙන් ගන්නෙ ඒ කියන්නේ ගච්ඡන්තෝ කියන්නේ මෙතන ගච්ඡන්තේ කියන පදේ විදිහට තමයි අර්ථ දෙන්නේ. ඒ කියන්නේ යන කල්හි
දසසු පුඤ්ඤ කිරියවත්තුසු කියන්නේ දස පින් කිරියවත් කියලා තමයි සිංහලෙන් නම් කියන්නේ. ඒ කියන්නේ දස පුණ්‍ය ක්‍රියාවන් කියන එක. දස පුණ්‍ය ක්‍රියාවන් ක්‍රියාවන් අතුරින් ඒකන් ලැබිස්සාමි එකක් ලබන්නෙමි. ඒ කියන්නේ එකක් කරන්න ලැබෙනවා කියන අර්ථය. ඔය එකක් ඒ කියන්නේ අපචාය වෙయ్యාවත් වත් පිළිවෙත් එකතෝව ගච්ඡාම බන්තේති ස්වාමීනි එකටම යමු. තේරෝ ඒකෝ සප්පුරිසෝ භවිස්සතිති. තෙරුන් වහන්සේ එක් සත්පුරුෂයෙක් යයි. ඒකෝ කියලාද ඔය පොතේ තියෙන්නේ? ඒකෝ. හරි. මේකේ තියෙන ඒසෝ කියලා. මේකේ ඒකෝ. ඒ කියන්නේ එක් සත්පුරුෂයෙක් වන්නට ඇතයි කියලා තමයි මෙතන අර්ථ ගන්න වෙන්නේ. එක් සත්පුරුෂයෙකු වන්නට ඇතයි චිත්තත්වා සිතා තේනහි එසේනම් යට්ටි කෝටින් ගන්හ යෂ්ටියේ කෙලවර ගන්න උපාසකාදී උපාසකය යයි ආහ පැවසුවේය. එතකොට මේ තේනහි සද්දින් ගමිස්සාමි කියන පාඩේ නැද්ද? තේනහි යට්ටි කෝටින් කියලා තමයි මෙතන තියෙන්නේ. එතකොට මේකේ තව අමතර කොටසක් තියෙනවා තේනහි සද්දින් ගමිස්සාමි. يعني එසේනම් එකට යන්නෙමි කියලා මේ පොඩි පද දෙකක කොටසක් මෙතන තියෙනවා. ඒ මන් දාගන්න. තේනහි සද්දින් ගමිස්සාමි. තේනහි සද්දි සමග යන්නෙමි යට්ටි කෝටින් සරටියේ කොණින් ගන්න උපාසකය යයි පැවසිය. සක්කෝ සක්ක දේවේන්ද්‍රයා තථාකත්වා එසේ කොට පටවින් පෘථුවිය මහ පොළව සංකිපන්තෝ කියන්නේ කැටිකොට කියන එක ස්වාමීන් වහන්සේ හකුළුවමින් සායනහ සමයේ සවස් යාමේදී ජේතවන විහාරයට සම්පාපේසි දිනාවේ රැගෙන ආවේ කියන දවස සම්පාපේසි කියන්නේ සම්පාපේහි පැමිණවිය. තේරෝ සංකපනවාදී සද්දං සුත්වා කත්තේශෝ තද්දෝති පුච්චි. තෙරුන් වහන්සේ සක්කනේ හග්ගෙඩි බෙරවාදන සද්ද අසා කත්තේශෝ කියන්නේ ස්වාමීන් වහන්සේ ඒසෝ සද්දෝ මේ ශබ්දය කත්ත කොහේ ඒ කියන්නේ කොහේද කියලා මේකේ කොහේ තියෙන ශබ්දයක්ද කියලා අහන්නේ. මේ කොහෙද මේ ශබ්ද එන්නේ කොහෙන්ද වගේ අහන්නේ. ඒසෝ කොස්සෝ කියලා දෙන්නේ. නෑ ඒසෝ සද්දෝ මේ ශබ්දය කත්ත කොහිද. ඒසෝ සද්දෝ කියන්නේ මේක නේද මම ලියා ගන්නවා. කත්තේශෝ සද්ද මේ ශබ්දය එන්නේ කොහෙන්දයි විචාරීය. සාවත්‍යම් බන්තේති ස්වාමීනි සවැත් නුවරේ උපාසක පුබ්බේ මයං ගමන කාලයේ චීරේන ගම්හාති. උපාසකය පෙරදී අපි ගමන් කරන කාලයේදී යන කල්හි බොහෝ කාලයක් ගත විය.
අහං උජුක මග්ගං ජානාමි බන්තේති ස්වාමීනි මම උජුක මග්ගං කෙටි මාර්ගයක් දන්නේමි තස්මින් කනේ තේරෝ තස්මින් කනේ කියන්නේ සමහර කනේ කියන්නේ මොහොතේ මොහොතේ නේ මේ මොහොතේ තේරෝ තෙරුන් වහන්සේ නායං මනුස්සෝ ඔහු මනුස්සෙක් නොව දේවතා භවිෂ්‍යති දේවතාවෙක් වෙන්නේ මේයි සල්ලක්කේසි විමසා බැලුවේය නෑ මෙහෙමයි. එතකොට තේරෝ තෙරුන් වහන්සේ තස්මින් කනේ ඒ මොහොතෙහි අයං කියන්නේ මේ පුද්ගලයා මෙතේ මේ මනුස්සෝ න කියනකොට අතර මෙතන අවසානයේ ක්‍රියාවක් අපිට දාගන්න පුළුවන්. මනුස්සෝ න හෝති මිනිසෙක් නොවේයි. දේවතා භවිෂ්‍යති ඉති දෙවියෙක් වන්නේ යයි සල්ලක්කේසි කල්පනා කළේය නැත්තම් සිතුවේය කියන අර්ථය තමයි මෙතන.